समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सगमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो वरतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरतो सम्मा सम्बुद्धस्से श्रद्धावंत वासनावंत පින්නතුනි පින්නතියනි අද ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ ශූන්‍යතාවයේ පිළිබඳවයි. මේ ශූන්‍යතාවයේ පිළිබඳව නිතර ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම ඔබ ශ්‍රවණය කරනවා, දේශනා කරනවා. නමුත් වර්තමාන අපේ බෞද්ධ සමාජයේ වැඩි හරියක්ම මේ ශූන්‍යතාවයේ මොන වාගේ දෙයක්ද කියලාවත් තීරුම් ගන්න නැති විදියක් තමයි තියෙන්නේ. ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි මේ බුද්ධෝත්පත්ති කාලයේ අවසන් වෙමින් යන යුගය. මුල් යුගවලදී තිබුණා වූ ශ්‍රද්ධා, වීරිය, සතිය, සමාධිය අද බෞද්ධ සමාජයෙන් අයින් වෙලා. එහෙම වෙන්නේ මේ මිනිස් පරිණාමය වගේම වත්මන් ශාසනය තුල තියෙන විපරිත භාවයත් හේතු වෙලා තියෙනවා. මොකද අද ශ්‍රද්ධා පැත්ත පමණයි හිතන්නේ. වීරිය පැත්ත ඇත්තෙම හැම වෙලාවෙම පහසු විදියක් ගැනම හිතනවා. කෙටි විදියක් ගැනම හිතනවා. වැඩි මහන්සි නිවන් යන විදියක් ගැනම හිතනවා. මේ විදිහේ පහසුවක් ගැන හිතීම වර්තමාන සමාජ සිරිත. මුදල් හරි හම්බ කරගන්නත් පහසුම පහසු ක්‍රමයක් හොයන. තමන් වීරියෙන් කර්මාන්තයක් ව්‍යාපාරයක් කරලා ඒක තුලින් හරි හම්බ කරගන්න නැතුව විවිධ අයථා ක්‍රමවලින් ඉක්මන් ක්‍රමවලින් මුදල් සෙවීම වර්තමාන සමාජ විද්‍යාව. ඒ වගේම භාණ්ඩ සේවා පරිහරණයේදී ඒ ඉක්මන්කම තියෙනවා. ඒ වගේ මේ නිවන් දැකීමේදී අපේ ශ්‍රාවකින්ට තියෙන්නේ බොහොම කෙටි ක්‍රමයකින් මේක කරගන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම අද මේ කෙටි ක්‍රමයට යන්න මාර්ගය කියලා දෙන භික්ෂුන් පිරිසකුත් බිහි වෙලා. මෙන්න මේ ධර්ම දේශනාව ඇහුවොත් ඔබ නිවන් දකින්න පුළුවන්. ඒක ඇහුවොත් නිවන් දකින්න පුළුවන්. මෙන්න කොටම මාර්ගය. මේ ආදි විදියෙන් විවිධාකාරයෙන් ශ්‍රාවකයා දෘෂ්ටිගත කරනවා. එහිදී මේ වත්මන් සමාජයේ සමහර පිරිස අමතක කරලා තියෙනවා මොකද්ද මේ ශාසනය කියන්නේ? බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය කියන්නේ ඇයි? බුද්ධ ශාසනය කියන්නේ මේ එක් එක්කිනාට ඕන විදිහට ධර්මයේ නිර්වාණ මාර්ගයේ වෙනස් කර කර හිතා ලියන්න කියන්න පුළුවන් ශාසනයක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ දේශනා කොට වදාලා ලෝක සත්‍යයට නිවන සඳහා යන මාර්ගය. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගයෙන් තොරව වර්තමානයේවත් අනාගතයේවත් කවදාක්වත් නිවන සාක්ෂාත් කරගන්න බෑ. මෛත්‍රී බුද්ධ ශාසනය ආවත් එතනක් තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි උන්වහන්සේ දේශනා කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. මේ මාර්ගයෙන් තොරව කිසිම කෙනෙකුට කිසිම ආකාරයෙන්
මේ සංසාර දුක නිම කරලා උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගන්න පුළුවන්කමක් නැහැ. මෙන්න මේ කාරණේ අපි සෑම බෞද්ධෙක්ම හිතේ තියාගන්න ඕනේ. ඒ වගේම අද යම් පහසු ක්‍රම වලින් ජීවත් වෙන්න බලනවා. කෑම උයද්දි ක්ෂණික දේවල්, බීමෙදි ක්ෂණික දේවල්. ඒ වගේ ධර්මයේදි ක්ෂණික ධර්මයක් බලාපොරොත්තු වෙනවා. මොකටද? නිවන් දකින්න. මෙන්න මේ බලාපොරොත්තු ඇති වෙලා තියෙන්නේ එක පුද්ගලයන්ගේ වරදින්දම නෙවෙයි. ඒක කාලානුරූපව මිනිස් හිතේ ඇතිලා තියෙන තත්ත්වයක්. ඒක තමයි මේ බුද්ධ ශාසනයේ පරිහානියටපත් වෙන යුගයක් කියලා කියන්නේ. මේ බුද්ධ ශාසනයත් සදාකල් නැහැ. මීට පෙර බුදුවරු පහළ වෙලා හිටියා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර ඒ ශාසන විනාශ වෙලා ගියා. ආයෙ දීර්ඝ කාලයකට පස්සේ නැවත ඇති වෙනවා. ඒ විදිහ ඇති වෙච්ච බුද්ධ ශාසනය තමයි අද අපි ඉන්නේ. තාම මේ බුද්ධෝත්පත්ති කාලයක්. ඇයි? බුද්ධ ධර්මයේ තාම තියෙනවා. නැත්නම් මොකද්ද? මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා අවසානයේ කරා ගිය පිරිස ඊටාම විරලයි. නමුත් ශ්‍රාවකයාගේ හිතේ තියෙනවා කිසියම් ශ්‍රද්ධාවක. ඒ හින්දා ඕමනාවකුත් තියෙනවා මේ සංසාර දුක ඇත්තක් හින්දා මේ දුකින් කොහොම හරි මිදෙන්නත් ඕනේ කියලා. එතකොට ඒ සඳහා උපදෙස් දෙන්න ඉන්නේ කවුද? උපදෙස් දෙන්නේ මේ මාර්ගේ ගිය අය නෙවෙයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සඳහා යම් ආගමික වැඩ කරන පිරිස්. මේ පිරිස් අතරට අද එකතු වෙලා තියෙනවා බුද්ධ ආගම සම්පූර්ණයෙන් විනාශ කරන්න ඕනේ කියලා. මේකට ඇතුළු වෙලා ඒ සඳහා කටයුතු කරමින් ඉන්න පිරිසක්. මේ අය කොහෙන්ද? විදේශ සම්බන්ධතා ඇතිව ඉන්නේ. ඇයි මේ විදේශ සම්බන්ධතා? හේතුව ලෝක පුරාම බුද්ධිමතුන් අතර පැතිරීගෙන යනවා. බුද්ධ දේශනාව තමයි පරම සත්‍යය තියෙන්නේ කියලා. ඔය අනිත් ආගම් වලට අපි පහර ගහනවා නෙමෙයි. නමුත් සත්‍ය කියන්න ඕනේ. ඒ ආගමික නායකයෝ දිහා බලපුවාම ඒගොල්ලන්ගේ උපත ඒ අධිගමනයටපත් වීම කරන ලද කටයුතු සහ අවසානයේ දිහා බලපුවාම ඒව පිළිබඳව බරපතල සැකතැන් ඇති වෙලා තියෙනවා. දේශනාවන් පිළිබඳව පැහැදිලිකමක් නැහැ. නමුත් ඊටාම් පැහැදිලිව නිර්වාණ මාර්ගයේ දේශනා කරලා තියෙනවා. ඒ වගේ මිනිසාට ප්‍රීතියෙන් සුඛයෙන් මනපස්සදී යුතුව ප්‍රීති සාගරයේ ගිලෙමින් මේ මාර්ගයේ යන්න හැබැයි මාර්ගයේ දේශනා කරලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පමණයි. එහිදී අත නොහැර කළ යුතු දේ තියෙනවා. නමුත් අන්‍යාගම් වල එවැනි කළ යුතු දේවල් බොහොම අඩුයි. භක්තිය මත පදනම් වෙලා තියෙනවා. අපේ බුද්ධ ධර්මයේ එහෙම නෙමෙයි. අවබෝධයෙන් යා යුතු තැන. ඒ ටිකක් අපහසුයි වගේ පේන්න තියෙනවා පිටතින්. නමුත් එහි අපහසුයක් නැහැ. ඔය අනිත් සියලුම ආගම් වලට වැඩියෙන් ඊටාම සාන්තව මනසින් ප්‍රීතියෙන් යුක්තව යන්න පුළුවන් මාර්ගයක් තමයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන නිර්වාණ මාර්ගය. නමුත් ඒ වරද්දගෙන තියෙනවාද? වරද්දගෙන තියෙන හේතුව මොකද්ද? නිවන් දකින්න පැවිදුණු පිරිස, පොරොන්දු වෙච්ච පිරිස, ඒ පොරොන්දුව කඩලා විවිධ මාර්ගවල අද ගමන් කරනවා. පිරිවෙන් මාර්ගයේ, සරසයි මාර්ගයේ, රැකියා මාර්ගයේ, ඉදිකිරීම මාර්ගයේ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීමේ මාර්ගයේ, දේශපාලන මාර්ගයේ, මේ ආදී විවිධ මාර්ගවල ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ නිසාම ශ්‍රාවකයා අද අන්ධ මන්ද වෙලා කවුරු කියන එකද හරි කොයි පැත්තද හරි කියන එකට හිතියම් කරමින් මුලාවටපත් වෙලා ඉන්නවා. මේක තමයි වර්තමාන තත්ත්වය. මෙන්න මේ විදිහේ තත්ත්වයේ තුල මේ ශ්‍රාවකයා සම්පූර්ණයෙන්ම මනස බසා දමන්න, අනවබෝධයේ පතුලටම ගිල්වන්න කරන්නා වූ දේශනා අතරින් ශූන්‍යතාවයේ පිළිබඳව කරන විග්‍රහයන් අද දවසින් දවස වේගයෙන් බෞද්ධ සමාජය තුළ මතුවීම පවතිනවා. අන්න ඒ නිසා තමයි අපි අද ශූන්‍යතාවයේ පිළිබඳව
ධර්ම දේශනාවක් පවත්වන්න තීරණය කළේ. අපි මේ ශූන්‍යතාවය කියනකොට සාමාන්‍ය තේරුමක් තියෙනවා තමයි හිස් තැන කියන අර්ථය. හිස් බව. දැන් අපි ශූන්‍යාගාරය කියලා කිව්වොත් ශූන්‍යාගාරය කියන්නේ මොකද්ද? වෙන මිනිසුන් වාසය කරන්නේ නැති හිස් තැන. එවන දැන් භාවනාවට සුදුසුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඊළඟට ජන ශූන්‍යයි කියනවා. ජන ශූන්‍ය කියන්නේ ජනතාවගේ වාසයෙන් තොර කලාපයක් ප්‍රදේශයක්. ඒක ජන ශූන්‍ය ප්‍රදේශයක්. එතන හිස් බව ඒ ආකාරයෙන් කියවෙනවා. ඒ වගේම කිසියම් ශාලාවක බඩු මුට්ටු හෝ මිනිසු කවුරුවක් නැත්නම් එතෙන්ද කියනවා අපි එතන ශූන්‍යයි කියලා. ශූන්‍යතාවේ තියෙන තැනක් කියලා. මේක සාමාන්‍ය ව්‍යවහාරය. ඒද ශාලාව තුළට පුටු මේසා සහ පිරිස් ඇතුළුනොත් එතන ශූන්‍යතාවේ නැතුව යනවා. ඒවා නැවත අයින් කරොත් නැවත ශූන්‍යතාවය ඇති වෙනවා. නමුත් ධර්මයේ කියන ශූන්‍යතාවයේ මෙවැනි ශූන්‍යතාවයක් නෙවෙයි. ශූන්‍යාගාරයක් තියෙනවා. පාළු නිවසක්. ඒ පාළු නිවසේට හදිසියෙන් බඩු බුට්ටු වරගෙන එනවා පවුලක්. පවුල් කීපයක්. දැන් එතකොට එතන ශූන්‍යතාවය නැහැ. මාස කීපයක් අවුරුද්දක් සමාරක් ඉන්නවා. මෙතන හොඳ නැහැ කියලා ඒ පවුල. අනිත් පිරිස වාහනවල බඩු පටවගෙන සේරම එක්කෙනෙක්වත් ඉතුරු වෙන්නේ නැතුව යනවා. එතකොට එතන ශූන්‍යාගාරය වෙනවා. එහෙම ශූන්‍යාගාරය වීම ආයේ ශූන්‍ය තත්ත්වයේ මිදීම වැනි දෙයක් ගැන නෙමෙයි මේ ශූන්‍යතාවයේදී කියන්නේ. ඊට වඩා ගැඹුරුයි. එන්නේ ඒ නිසාම මේ ශූන්‍යතාවයේ පිළිබඳව කෙරෙන දේශනා විවිධාකාර මතිමතාන්තර වලින් පිරීලා තියෙනවා. දැන් ජන ශූන්‍ය කලාපයක් තියෙනවා. හදිසියෙම සංක්‍රමණිකයන් ඇවිදින් මෙහි පදිංචි වෙනවා. එතකොට ඒ ශූන්‍ය බව ඉවරයි. ආටික් කාලෙන් පස්සේ දේශගුණික හෝ සතුරු කරදරයක් හින්දා ඒ ප්‍රදේශය අතහැරලා මිනිස්සු යනවා. එතකොට ආයේ ශූන්‍යාගාරයක් වෙනවා. ශූන්‍ය කලාපයක් වෙනවා. ජන ශූන්‍ය වෙනවා. ආය අවුරුදු කීයට පස්සේ ආයෙනවා පිරිසක්. එතකොට ඒක ජන ශූන්‍ය ප්‍රදේශයක් නෙවෙයි. ඒගොල්ලෝ ආයෙ යනවා. එතකොට ශූන්‍ය කලාපයක්. මේ ශූන්‍යතාවය කියන එක මෙහෙම එක වෙලාවකට ඇති වෙනවා එක වෙලාවකට නැති වෙනවා ශූන්‍ය බව කියන අර්ථයෙන් ගන්න බෑ. මේ ශූන්‍යතාවය කියන්නේ සදාතනික ධර්මයක්. යම් කෙනෙක් ශූන්‍යතාවය අවබෝධ කරගත්තොත් ඔහු නැවත කලින් තැනටපත් වෙන්නේ නැහැ. ශූන්‍ය නොවන තැනටපත් වෙන්නේ. ශූන්‍යතාවය අවබෝධ කරගත්තු රහතන් වහන්සේ නමක් තුල නැවත කෙලෙස් ඇති වෙලා පවතින්නේ. ඒ ශූන්‍යතාවේ දිගටම තියෙන දෙයක්. ඒ ශූන්‍යතාවයේ නිසාම ඔහු කිසිම දෙයකට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. සංස්කාර ගොඩනගා ගන්නෑ. ආසාවල් නැතුව යනවා. තෘෂ්ණා උපාදාන වෙන්නේ. එහෙම වෙනකොට යාට ඊළඟට භවයක් නැතුව යනවා. සංසාර දුකින් සදාටම මිදිලා යනවා. එහෙම මේ ශූන්‍යතාවය කියන්නේ සසර දුකින් මිදෙන මාර්ගයේ අවසාන අවස්ථාව වශයෙන් හැඳින්වුවාට වරදක් නැහැ. නමුත් අද යම් පිරිස් කියන ශූන්‍යතාවය ඒ විදිහ දෙයක් නෙවෙයි. මේගොල්ල මේ ශූන්‍යතාවයක් ගැන කතා කරන්නේ බුද්ධ ධර්මයේ විකෘති කිරීමේ අරමුණින්. ශ්‍රාවකෝ නොමගැවීමේ අරමුණින්. පංගුවක් නොදැනුවත්කමින්. වර්තමාන සමාජයේ තියෙන පීඩාකාරී තත්ත්වයන් හින්දා හැමදෙනාම කෙටිමංස වෙනවා තමයි. ඉතින් කෙටිම මඟ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඔය අනිත් මාර්ගවල කල්ප ගණන් විඳ ඉඳලයි පස්සේ ඒක හරියයිද නැද්ද කියන්න බෑ. මේ අවබෝධය යථාබෝධය කරා යන්නේ. කල්ප ගානක් තුල සසර විඳ දුක් නිම කරන්න මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ඒක ඇත්තටම වත්මන් සමාජයේ ඉන්න කෙනාට තම වර්තමාන කාර්ය බහුලතාවයේ හින්දා ගැටලු බව හින්දා අවුල්සහගත බව හින්දා දුෂ්කර දීර්ඝ මාර්ගයක් වශයෙන් පේන්න පුළුවන්. ඒ වගේම මේ මාර්ගයේ හැබැයි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විසින් පහදලා දෙන්නේ නැති හින්දා
පහදලා දුන්නේ නැති හින්දා තමා නොමකට වැටිලා මේ හැබෑ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මහා ආරවුල් සහිත දීර්ඝ කවදාකවත් යන්න බැරි මාර්ගයක් වශයෙන් දකින්න පුළුවන්. එවැනි දකින්න අය තමයි අද බුද්ධ ශාසනයේ වෙලි. හේතුව කවුරු විසින් කරපු දෙයක් නෙමේ සමාජ පරිණාමයත් එක්කලා ඇති වෙලා තියෙන තත්ත්වයක්. ඒ වගේම බුද්ධ ශාසනය සදාතනිකව පවතින්නේ දිගටම. ඒකත් වෙනස් වෙමින් ගිහලා ඡය වෙලා නැත් යන. එවැනි තත්ත්වයකට පෙර අවස්ථාවේ තමයි අද අපි ඉන්නේ. ඒ නිසා තමයි මේ ගැටලු ගොඩක් මුහුණ දීලා තියෙන්නේ. ඒ හින්දානේ අද බණහන්නේ හරියට භාගතුන් වහන්සේ වැඩ සිටි සමයේවත් මෙහිදු මහරහතන් වහන්සේ මේ දේශයේ වැඩ සිටි සමයේවත් මෙතරම් බණ ඇසු විදියක් ගැන අපිට දැනගන්න සාක්ෂි නැහැ. උදේ ඉඳලා බණ අහලා අවසානදී මොකද වෙන්නේ? මරුණෙන් පස්සේ වැඩි දිනෙක සතර අපායට යනවා. මෙව්වද හංගල බෑ කියන්න ඕනේ. ගිහි පැවිදි දෙපාර්ශ්වයට පොදුයි මේක. මෙන්න මේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ මේ වර්තමාන තත්ත්වේ ශාසනය තුල. මේකට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න එකම පිළිවෙල තමයි නිවැරදි ධර්ම අවබෝධය ලැබීම. ඒ ධර්ම අවබෝධය ලැබීමත් එච්චර ලේසි නෑ. මොකද වැරදි ධර්මයන් බහුලව තියෙන යුගයක්. ඉස්සර ධර්ම දේශනා පැවැත්වුවේ භාග්‍යවතුන් වහන්සේ මුල් යුගයේදී. ඊළඟට රහතන් වහන්සේලා. එහෙම නැත්නම් අනාගාමී උත්තමී. ඔය සකුරුදාගාමී සෝවාන් ඵලවලට පත්වෙච්ච ධර්ම දේශනා කරන්න ගියේ නෑ. ඇයි? ඒගොල්ලන්ට මේ භවයේදීම අරහත්ත්වේ සාක්ෂාත් කරගන්න තියෙන හින්දා. කලාතුරකින් පිරිසක් ගියා. ඒ කොහොමද? මම සෝවාන් ඵලයටපත් වෙලා සකුරුදාගාමී ඵලයටපත් වෙලා මම ඉදිරි කාලෙදී එක භවයක් බ්‍රහ්ම ලෝකයේ ඉඳලා නිවන සාක්ෂාත් කරගන්න. ඒ හින්දා මම මෙතනින් විරාමයක් දමලා ධර්ම දේශනා පවත්වමින් ශ්‍රාවකයන් උදව් කරමින් ඉන්නවා කියන හිතලා ඉන්න පුළුවන්. භාගතුන් වහන්සේ වැඩ හිටපු යුගයේත් එවැනි භික්ෂුන් වහන්සේලා හිටියා. එක භික්ෂු නමක් වීර්ය අතහැරලා ඉන්නවා දැක්ක භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේ විමසුවා ඒ භික්ෂුවගෙන්. ඊට පස්සේ භික්ෂුව කියනවා භාගතුන් වහන්සේ මම දැන් අනාගාමී. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක ඉඳලා මම නිවන සාක්ෂාත් කරගන්නවා කියන පැහැදීමෙන් තමයි දැන් වැඩ වාසය කරන්නේ කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ භික්ෂුවට කිව්වා මහාන සුද්ධාවාසයට ගිය දුක ඉවර වෙන්නේ නැහැ. මේ භවයේදීම දුක ඉවර කරගන්න වීරිය වඩන්න කියලා. ඒ වගේම අද අයත් මේ විදිහේ පොඩි ධර්ම මාර්ගයේ පිළිබඳ පොඩි යමක් කරලා දැන් අපිට ඇති කියලා ඉන්නවා. සෝතාපන්නවත් උනේ නැත්නම් ඇත්තටම එවැනියගේ අනාගතය අති භයානකයි. යන්තම් දානයක් කරනවා, සිල් ගන්න නැත්නම් බණක් දීගුත් දානවා, පන්සලකටත් යනවා, උපස්ථානත් කරනවා. ඔය තොරණක් හදන එකටත් සල්ලි දෙනවා, පින්කමකටත් යනවා, නමත් කිව්ව ගන්නවා. බෞද්ධ කුඩියක් ගෙදර දා ගන්නවා, ඉස්සරහා කාර් එකේ බුදු පිළිමයක් තියා ගන්නවා. දැන් හරි මම බෞද්ධයි. මම නිවමගේ යන කෙනෙක් කියලා හිතා ගන්නවා. ඇත්තෙන්ම අනාථ වෙච්ච පිරිසක්. ඒගොල්ලෝ නිවම්මගේ යනවා නෙමෙයි. ඒ සර්දාව හැබැයි සර්දාවුත් නෙමෙයි. ඒකට එක හේතුවක් තියෙනවා මේ සර්දාව ඇති වෙන්නේ. හේතුව තමයි සිංහල ජාතිය බුද්ධ ආගම අතර සම්බන්ධයක් තියෙනවා අතීත කාලේ ඉඳලා. මේ බුද්ධ ධර්මයේ ලෝකේ ශ්‍රේෂ්ඨතම ආගමයි කියලා පිළිගැනීමක් ලෝක පුරා පවතිනවා. එවැනි තත්ත්වයක් තුල මමත් බෞද්ධයෙක් කියන එක ආඩම්බරයක්. ඒක විලාසිතාවක් වාය වෙලා. සුදු වෙන ගන්නවා ඉඳලා පන්සලකට යන අක්ක පෙරහැරක් පවත්වනවා, වන්දනාවක් යනවා, කම්පලා දාන්න දුව දන් දෙනවා. ඔය වගේ වැඩ කරමින් ඉන්නවා. නමුත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනේක ඒ විදිහේ යන්න බෑ. එහෙමනම් අපි මේ ශූන්‍යතාවයේ අවබෝධ කරගන්න ක්‍රමයේ පිළිබඳව තමා දැන් මොහොතකට පෙර දේශනා කරේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්න ඕනේ කියලා. ඉතින් මේකේ අද බෞද්ධය අතර ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි හැබෑ ක්‍රමය, ප්‍රථමයෙන් සරණාගමනයටපත් වෙන්න ඕනේ.
ඊට පස්සේ සම්මා දෘෂ්ටියටපත් වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගයටපත් වෙලා ඒ සීලස්කන්ධේ පුරන්න ඕනේ. සම්මා වායාමේ අවස්ථාවේදී සමාධි ස්කන්ධේ පුරන්න ඕනේ. සම්මා සති අවස්ථාවේදී සතිය පවත්ත ගන්න ඕන ආකාර හතරක් පිළිබඳව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ඒකමයි එකම මාර්ගය කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට වෙන වෙන මාර්ග නෑ මේකේ. ආර්ය අෂ්ටාංග මාර්ගය තුල නිවන කරා යන්න සතිය පවත්ත ගන්න තියෙන එකම මාර්ගයයි. මේ මාර්ගය වෙනස් කරලා කතා කරන යම් යම් පුද්ගලයන්ගේ පහසුවට, තමාගේ බේරීමට, තමා නොගිය මගක් හින්දා, ඒ ගිය මග හරියකට කියලා දෙන්න දැනෙන්නේ නැති හින්දා අනිත් ශ්‍රාවකීන්ටත් කියනවා කෙටියෙන් යන මාර්ගය. එහෙම කෙටියෙන් මේ මාර්ගය කියන්න බෑ. කලිනුත් කිව්වේ මේක ඉතා කෙටි මගක් තමයි. කල්ප ගානක් සසර දුක් විඳපු එක නැති කරන්න පුළුවන් නම් ඒ ඔක්ක භවයේදී ඒක කොච්චර කෙටි මාර්ගයක්ද? මේකෙදී පැවිදි පක්ෂයේ නමයි ගිහි පක්ෂයේට තමාගේ ලෞකික ජීවිතයත් ගත කරමින් සතුටින් විවාහ ජීවිතයත් ගත කරමින් කිසියම් දුරකට යන්න මාර්ගයක් ආර්ය අෂ්ටාංග මාර්ගය තුල තියෙනවා. නමුත් ඒ ගැන හිතන්නේ විකාර වූ මනසකින් පිස්සු යදුනා වාගේ එහෙ මෙහෙ දුවනවා. සාදු සාදු කියනවා. එච්චරයි. නිවැරදි ක්‍රමයේ කුමක්ද? කලින් කිව්වා වාගේ ප්‍රථමයෙන්ම සරණාගමයටපත් වෙන්න ඕනේ. අද හුඟ දෙනෙක් බෞද්ධ සරණාගමයටපත් වෙලා නැහැ. බුදුගුණ නමේ හරියට දන්නේ නැහැ. පිළිමය අධ්‍යා ගිහිල්ලා බුදුන් සරණ යනවා. ධර්මයේ ගුණ සහ ඒ ගුණ වලින් කියන ධර්මයේ චතුරාර්ය සත්‍ය පිළිබඳ මූලික අවබෝධයක් නැහැ. හාමුදුරුවෝ කියනකොට අහක බලාගෙන කියවනවා සාදු සාදු කියලා නැගිටිනවා. සංඝ රත්නය කියන්නේ කවුද හරියට දන්නේ නැහැ. චත්තාරේ පුරුෂ යුගානි අටපිරිස පුද්ගලෝයස භගවතු ශා วก සංඝෝ කියන දී යුගල වශයෙන් හතරක් වූද එහි එන පුද්ගලයන් 8 දෙනා පමණයි ආර්ය මහා සංඝ රත්නය කියලා දන්නේ නැහැ. පිළිගැනීමක් නැහැ. කවුරු හරි කහ පාට හුරු චීවරයක් දැරුවා නම් හිස කොටර කපා ගත්තා නම් ලස්සන ගාතාවක් දෙකක් කිව්වනම් මිහිරිතායි. එයා තමයි රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් හිතන්නේ. මෙන්න මේ මෝඩ සිතුවිල්ල, මෙන්න මේ මිත්‍යා සිතුවිල්ල තියෙන තාක්කල් කෙනෙකුට සංඝ රත්නේ සරණ යන්න බෑ. මෙන්න මේ විදිහට අද සරණාගමනයේම තෙරුවන් සරණ යාම වරද්දගෙන තියෙනවා. එහෙමනම් මේ අවසානයේ මොන අවබෝධයට යන්න උනත් ආරම්භය තමයි එතන. ඊට පස්සේ තමා සීලස්කන්ධේ තියෙන්නේ. ඒ විදිහට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගී මේ සම්මා දෘෂ්ටි කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව සත්‍ය ඥානයක් වශයෙන් කරනු ලබන අවබෝධය. ඒකම සම්මා දෘෂ්ටියයි. මේ සම්මා දෘෂ්ටියටපත් වෙන ආකාර ගණනාවක් ගැන තියෙනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධ කරගත්තත් එයා සම්මා දෘෂ්ටියටපත් වෙලා. කුසල් අකුසල් කුසල් මුල් අකුසල් මුල් දැනගත්තත් එයා සම්මා දෘෂ්ටියටපත් වෙලා. නමුත් අපිට පැහැදිලිව අනුගමනය කරන්න පුළුවන් පිළිවෙත තමයි චතුරාර්ය සත්‍ය දැක්වෙන ආර්ය සත්‍යයන් හතර මනා නුවණින් විසින් දැනගෙන ඒ සත්‍යයි කියලා පිළිගන්න කෙනෙක් වීම. ඊට පස්සේ සීලස්කන්ධේ පුරන්න ඕනේ. මේ සීලස්කන්ධේ පුරන්න නැතුව කිසිම සත්‍යයක් අවබෝධ කරන්න බෑ අනාගතයේදී. සත්තු මරමර බොරු කිය අනුගේ දේවල් හොරකම් කරමින් අල්ලස් ගනිමින් දූෂණ කරමින් විවිධ අකටයුතු කරමින් ඉන්න පුද්ගලයා කොහොමද එකපාරට නිවන කරා යන්නේ? එයාගේ වැරදි අඩු කරන ක්‍රමයේ සීලස්කන්ධයෙන් කරන්නේ. දැන් වර්තමාන බණ කියන එක්තරා කණ්ඩායමක් ඉන්නවා. ඒ සීලය ඕනේ නැහැ. හරක් කොරෙක් වුණත් කමන්නේ, ඉත්‍රි දූෂිකෙක් වුණත් කමන්නේ, ගංජකාරයෙක් වුණත් කමන්නේ, කුඩුකාරයෙක් වුණත් කමන්නේ. ඒගොල්ල කියන විදිහට හිතුවා නම් ශූන්‍යතාවයට යනවලු, නිවන් දකින්නවලු. ආයතන හයෙන් මේ නිවන අතර කරනවා. මේක තමයි මේ කාලේ තියෙන හාස්‍යජනක තත්ත්වය. මෙව් අහන පිරිසකුත් ඉන්නවා. මෙව් අහන්නේ පෙර පින් නැති පාපේ ගිලුණ එවාගේම වර්තමාන කාලේ විවිධ රෝග පීඩාදීන් පෙළෙන සුළු පිරිසක් පමණයි. නමුත් සත්‍ය ධර්මයේ දේශනා කළ විට ඒ අවබෝධ කරගන්න පුළුවන් පිරිසක්, විශාල පිරිසක් ලංකාවේ තවම ඉන්නවා. අන්නේ පිරිස අරබය තමයි
මේ ධර්මයන් දේශනා කරන්නේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසානයේදී තමයි ඥාන දර්ශන ලැබෙන්නේ. ශූන්‍යතාවයේ පිළිබඳ අවබෝධය ලැබෙන්නේ අවසානයේමයි. එහෙම නැතුව තෙරුවන් සරණ යාමක් නැතුව සීලයක් නැතුව සම්මා වායාම අවස්ථාවේදී අර්පණා සමාධි ගොඩනගා ගන්න නැතුව සතර සතිපට්ඨානේ සත්‍ය පිහිටවා ගන්නා වූ භාවනා ක්‍රම ප්‍රගුණ කරන්නේ නැතුව කිසිදු කෙනෙකුට මේ අවබෝධ කරගන්න බැරි දෙයක්. පොල් ගහේ මුලත් නැහැ කඳත් නැහැ. ගෙඩි විතරක් තියෙනවා. ඒක වෙන්න බැරි දෙයක්. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන එක දුෂ්කර නැහැ. හරිම පහසුයි. ඔබ වැරදි ආජීවයන්ගෙන් වෙන් වුණාම ඔබටමයි ඒකේ සුවේ සාන්තිය. ඔබ සත්තු මරණ කෙනෙක් නොවුනොත් ඔබටමයි ඒකෙන් ලැබෙන සාන්තිය. සමාජය ඔබ පිළිගැනීමේ තත්ත්වය වැඩි වෙනවා. අර මස් වැද්දට වැඩි ඔබට පිළිගැනීමක් තියෙනවා. ඔබේ හිත සාන්ත බව තියාගන්න පහසුයි. ඔබ හොඳ මිනිසෙක් වෙනවා. බොරු කියන්නේ නැත්නම් එයා සත්‍යවාදී නම් කොච්චර අගේද? අද මේ වර්තමාන ශාසනයේ පමණක් නෙවෙයි ලෝකෙම තියෙන්නේ බොරුව රජ කරන දෙයක්. බොරුවෙන් තමයි හැම දෙයක්ම කරන්නේ. රැවට්ටීම, වංචාව. මේවෙන් තොර ඔබට ජීවත් වෙන්න පුළුවන් නම් පිටතේ ඔබේ අතුලාන්තය ඇතුළේ ප්‍රහර්ෂය ඔබටම කියා ගන්න බැරි වෙනවා. ඒ තරම් ඒක සාන්තයි. ඒ වගේම විවිධ කාමුක හැඟීම් මුල් කරගෙන වැරදි කාමයන්ගේ හැසිරෙන්නේ නැත්නම් ඔබට ඔබ හිත තුලම දියුණු කරගන්නා ශක්තිය තුලින් ඒව මිදලා ඉන්න පුළුවන්. කොතරම් ලාභයක්ද, කොතරම් සුවයක්ද, කොතරම් කීර්තියක්ද. ඒ වගේම මත්පැන් නොබී ඉන්නවනම් මත්පැන් බීමේ ආධිනම අද රටේ කවුරුත් දන්නවා. අද සමහර අය කියනවා මේ මත්පැන් නෙමෙයි තහනම් කෙලෙස් වලින් මත් වීම කියලා. වැරදි විග්‍රහ. මත්පැන් බීම කියන්නේ මත් වෙන්නා වූ බීමයි. ඒක දෙන සිහි විකල් වෙනවා. සිහිය විකල් වෙනකොට කයත් විකල් වෙනවා. කාලයක් යනකොට සිහියයි කයයි දෙකම බොහොම දුබල වෙනවා. රෝගාබාධ බහුල වෙනවා. ඒ වගේම මේ සිහිය විකල් වුණායින් පස්සේ යුක්තිය සාධාරණ කිසිම දෙයක් පෙනෙන්නේ. විවිධ වැරදි වැඩ කටයුතු යෙදෙන. එවැනි කෙනා අවසානයේ නිරේතමයි යන්නේ. අන්න ඒකෙන් බේර ගන්න තමයි භාගතුන් වහන්සේ මේ මත් වෙන ද්‍රව්‍ය බොන්න එපා කිව්වේ. ඉතින් එහෙම ඉන්න එක පහසු ජීවිතයක් නෙමෙයිද? දැන් ඔබ හිතන්න ඔබ මත් කුඩු පාවිච්චි කරලා නැහැ කවදාකවත්. ඒ පිළිබඳව කැමැත්තකුත් නැහැ. ඒ නිසා ඔබට විටින් විට මත්පැන් පිළිබඳ මේ මත් කුඩු ගන්න ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඔබ මේ මත්පැන් පානය කරන්නේ නැතුව ඉන්නකොට, ඔබ බොරු කියන්නේ නැතුව ඉන්නකොට, වැරදි කාමසේවනයේ ඉඳන් නැතුව ඉන්නකොට, ප්‍රාණඝාතය කරන්නේ නැතුව ඉන්නකොට ඔබ තුල අතුලාන්තයෙන් ඇති වෙනවා අති පාරිශුද්ධතාවය. ඒක තුල මනස ඊටාම පැහැදිලිව දිදුලන බව තනක් බවට පත් වෙනවා. ඒ ජීවිතේම වාසනාවන්ත. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊට පැහැදිලිව පෙන්නලා තියෙන මෙන්න මේ සීලයයි මුල් කොටසේ. සම්මා ආජීවයද. මිත්‍යා ක්‍රම වලින් මිත්‍යා කර්මාන්ත වලින් ජීවනෝපායෙන් වැළකීලා ඉන්නේ. ඒව එදිලා ඉන්න අය අවසානයේදී මොකද වෙන්නේ? එයාට හිත පාලනය කරගන්න කොහොමවත් බෑ. ඉව ඉගෙනගෙනත් නෑ. ඔය ඉගෙනගෙන දෙන කපටිකම් කරන්න, කෛරාටික කරන්න, පගා ගන්න, අල්ලස් දෙන්න ගන්න. මිනිස්සු රවට්ටන්න. නම් ඔහු මල්වට්ටි දහස් ගාණින් පූජා කරත්, වන්දනා ගමන් ලෝකේ පුරා ගියත්, දන් දුන්නත් ඔහු තුල තියෙන ඇතුළාන්ත තියෙන ආසාවල් අතහරින්න බෑ. මරණාසන්න මොහොතදී ඔහුට මතක් වෙන්නේ ඔහු ආදරයෙන් ආසාවෙන් හිටපු දේවල්මයි. දැන් ඉව දාලා යන්න වෙනවා කියන කල්පනාව ඇති වෙනවා මරණ මංචකයේදී. අන්න එතකොටම ඒව දාලා නැතු ඒව ඉන්න උපතකට එනවා. ඒක තමයි භූත ලෝකේ, പ്രേත ලෝකේ. ඒකේ බොහෝ කාලයක් දුක් විඳිනවා. ඒ කරන යන්යම් වැරදි වැඩ හින්දා ඊට පහළ ලෝකෝට යනවා. සත්ත්ව ලෝකෝට යනවා. බලන්න gedara ඉන්න හදාගන්න බලලික් වුණත් දවසකට සත්තු කී දෙනෙක් මරලා දානවාද කියලා. පොඩි පොඩි සත්. ඌ මරුණයින් පස්සේ මොකද? නිරේට යනවා.
කල්ප ගාන දුක් විඳලා තමයි ආයෙ ඉන්න වෙන්නේ. ඒ නිසා මේ සීලස්කන්ධය වැදගත්. ඒ සීලස්කන්ධය පුරන්නේ නැතුව සතිය පවත්වා ගන්න බෑ. ඊළඟට මේ සීලස්කන්ධය පිරුවෙන් පස්සේ හැබැයි සතිය පවත්වා ගන්න නම් කළ යුතු ආකාරයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා. ඒක තමයි සමාධිය ඇති කරගන්න කිව්වා. සීල විසුද්ධියෙන් පස්සේ චිත්ත විසුද්ධිය ඇති කරගන්න කිව්වා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා ආජීවයෙන් පස්සේ සම්මා වායාමී කියන්නේ. වීරය කරන්න කුසල් ඇති කරගන්න මොකක් තුලින්ද? පංච නීවරණ ධර්මයන් යටපත් කරලා සමාහිත හිතක් ඒකාග්‍ර වූ හිතක් ඇති කරගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කළා. අද ඒක පිළිගන්නේ. සීලියත් භාගයට යා කැමති විදියට. සමාධියක් නැහැ. සතිය පවත්වන්න සතර සතිපට්ඨාන වුණා දිග වැඩි. මේ අලුත් බණක් තියෙන්නේ. ආයතන 6 මෙලෙව නතර කරන්න ඕනේ පරණ බණ. නිවන් දකින්න පුළුවන් කියලා ඕනම ගිය මිත්‍යා දෘෂ්ටියටපත් වුණා. එහෙම බෑ. ඒ සමාහිත හිතක් ඇතුලේ ධ්‍යාන වඩපු කෙනා තමයි සතර සතිපට්ඨානේ භාවනා මුල ඉඳලා අගටම වඩන්න ඕනේ. ඒකෙන් ඊටා වැදගත් වෙන්නේ කායගත සති භාවනා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලා කායගත සති වඩලත් නම් මේ නිවන වළඳයි. නොවලදත් නම් මේ නිවන නොවලඳයි. දැන් මේ යම් පිරිස් අලුතෙන් බණ කියනවා. ඔය කායගත සතිය පිළිකුල් භාවනාවයි භාවනා තියෙන හින්දා නව සීවතිකන මේ භාවනා තියෙන හින්දා මේක අතාරින්න. අද කාලේ මෙවට අමාරු මිනිස්සු එන්නේ නැහැ මේවා ගැන කිව්වොත් කියලා. සමහර සදහම් ව්‍යාපාර තියෙනවා. මෛත්‍රී භාවනාව කරනවා. දවල්ට ආහාර ගත්තයින් පස්සේ හොඳ ලස්සන මීරි කටහඬකින් කියනවා ආගෙන නිදා ගන්නවා. ඒකට ශ්‍රාවකයා කැමති. ඒ කැමැති වැරදි පැත්තටම ගෙනියනවා මේ පුහුණු මධ්‍යස්ථානවල. පිළිකුල් භාවනාව, සීවතික භාවනාව වඩන්න කිව්වොත් මැදිවියේ කාන්තාව තරුණියෝ අඩු වෙයි කියන බිය තියෙනවා. එහෙනම් ඒගොල්ලන්ගේ හිත ගියට අනුව ගැළපෙන ධර්මයක් තෝරලා දෙනවා. ඒක හරියන්නේ. ඒක නිර්මාණ මාර්ගය. එහෙම දේශනා කරන කෙනත් නිරේටම තමයි යන්නේ මහානකම වැරදියට අල්ලගෙන. ගත්තු සිව්පසේට ණය වෙනවා. ඒවට සහභාගී වෙන යාත් මොකද කරගන්නේ? හිස් වැඩක් කරලා අවසානයේදී ඒකත් නතර කරලා ඉතින් යනතන පිළිබඳව නිතර කියන්න අවශ්‍ය නැහැ. එහෙම සතර සතිපට්ඨාන භාවනාව වඩලා අවසාන වෙනකොට සම්මා වායාම අවස්ථාවේ ලබාගත්තු ධානය හතරවෙනි ධානයේ බවට පත්. අන්නේ ධානයේ අවස්ථා තුනක් තියෙනවා. භාවිත කියන්නේ මේ. හීන මධ්‍යම උච්ච කියලා. උච්ච තත්ත්වයටපත් වුණායින් පස්සේ ආස්වාසය ප්‍රාස්වාසය නතර වෙනවා. කෙලෙස් සියල්ල සංහිඳිනවා. ආන්නේ එතන ඉඳලා තමයි ත්‍රිලක්ෂණයේ සුද්ධ විදර්ශනා බවට පත් කරගන්නේ. එයා විමුක්ති ඥාන දර්ශන ලබා ගන්න. එහි අවසානයේ තමයි ශූන්‍යතාවය අත්විඳින්නේ. ශූන්‍යතාවයේ නිවන එකටම තියෙන දෙයක්. මේ කෙටි ක්‍රම වලින් ගන්න බෑ. එහෙමනම් ඒගොල්ලෝ බෞද්ධයෝ නෙවෙයි. බෞද්ධයෝ කියන්නේ මම මුලින්ම භාගතුන් වහන්සේ දේශනා කරන නෛර්යානික සී සද්ධර්මයේ පිළි අරගෙන ඒ මාර්ගේ යන අය. එහෙමනම් ওই කෙටි ක්‍රම හොයන අය බෞද්ධයෝ නෙමෙයි. භික්ෂුවක් වුණත් ගිහියෙක් වුණත් එයා බෞද්ධ කුමින් අයින් වෙනවා. ගිහියට වැඩිය භික්ෂුවක් නම් විශාල පාපයක් සිද්ධ වෙනවා. මොකද ගිහියා තමන්ගේ මානසියෙන් කිසියම් රැකියාවක් මොනවා හරි කරලා ජීවත් වෙනවා. අනුන්ගෙන් යැපෙන්නේ නැහැ. භික්ෂුව එහෙම නෙමෙයි. අනුන්ගෙන් යැපෙන්නේ පින්ඩාහාරي. මේ පින්ඩාහාරي ණය වෙන්න එපා කියලා භාගතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඔය සිව්පසේට. ඒව ලබාගෙන බොරුප කියා. පහසු ක්‍රම කියා. විවිධාකාර ආධාර ලැබෙමින් හිටියොත් එයා යන්නේ නිරේටමයි. නමුත් ආහන ශ්‍රාවකයන්ට ඊට වැඩිය බේරෙන්න මාර්ග තියෙනවා. පස්සේ හරි නිවැරදි වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහේ
සම්මා සමාධියටපත් වෙලා තමයි ඊට පස්සේ මේ ඥාන දර්ශන ලබාගෙන මුක්ති අවසානයේදී ශූන්‍යතාවය අත්දකින්න තියෙනවා. එහෙමනම් මේ අවසානයේ දකින්න ශූන්‍යතාවය කුමක්ද? දැන් අපි පැහැදිලි කරන්න ඕනේ ගැඹුරින් අහන්න ඒකයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා සියලු සංස්කාරයන් ඇති වෙලා නැති වෙලා යන අනිත්‍යයි. අපි ක්‍රමානුකූලව මේක වඩමින් ඒ තුලින් දැහැන්ගත වෙමින් කිසියම් ප්‍රඥාවක් ලබා ගත්තා. ඒ ක්‍රමේ වැඩි වුණා සම්මා සමාධියත් එක්ක. වැඩි වුණායින් පස්සේ තමයි අවසාන කොටසට යන්න පුළුවන්. මේදී අද අනිත්‍ය කියන වචනේ සියලු බෞද්ධ වැද්දිනා කියන්නේ ධර්මයේ තියෙන වචනයක් වශයෙන් පමණයි. සම්මුතියේ පේන තියෙන අනිත්‍ය කතා කරනවා. සමහර දේශපාලකයෝ කිව්වා අර පහුගිය සුනාමි අවස්ථාවේදී අනිත්‍ය ධර්මය පැහැදිලි වුණා කියලා. නෑ ඒගොල්ලන්ට අනිත්‍ය ධර්මයක් පැහැදිලි වුණේ නෑ. සාමාන්‍ය අපේ බෞද්ධයෝත් කියනවා සේරම අනිත්‍යයි කියලා. එයාට වාසියක් වෙනකොට කියනවා ඌ අනිත්‍යයි. අනිත් වෙලාවට නිට්ටයයි. එහෙම කියන පිරිසුත් ඉන්නවා. කෙනෙක් ඉපදිලා මැරෙනවා. ඒක අනිත්‍යයි. ඒක සම්මුතියේ පැහැදිලි ප්‍රකටව පේන අනිත්‍ය ධර්මතාවයක් තමයි. ගහක් හැදුනා පස්සේ ගහ මැරිලා ගියා නැති වුණා. ඒකත් අනිත්‍යද? නමුත් මේ අනිත්‍ය තේරුම් ගන්න ඕනේ ක්ෂණයක් පාසා වෙනස් වෙන අනිත්‍ය. ක්ෂණයක් පාසා වෙනස් වෙනකොට මේක ඇහැට පේන්නේ. පෙනෙන මායාව. ඔය ළමෙක් පදින බයිසිකලයක එක කම්බියක රෝදික තියෙන ස්ටිකර් එකක් ඇලෙවුත් රතු පාට. ළමයා පදිනකොට පේන රතු පාට රිම් එකක් තියෙනවා. ඒක දෘෂ්ටි මායාව. ජෙට් එකක් උඩුගුවේනේ ඉහළ යනකොට ධූම ධාරාවක් වගේ පේනවා. ඒක දෘෂ්ටි මායාව. අකුණක් ඇති වෙනකදී විවිධ ආලෝකයක්දී ඒකාවක් වශයෙන් පේනවා. ඒක දෘෂ්ටි මායාව. එයි මෙහෙම පේන්නේ. වේගයෙන් යනකොට අර තමන් දැන හඳුනා ගන්නදී ඒ මොහොතේම තව ඉස්සරහට යනකොට එක තමයි පේන්නේ. දැන් ගිනි බෝලයක් කරකවන විට ඈතට පේන්නේ ගිනි වලල්ලක් වගේ. ඒක තමයි ස්වභාවය. මෙන්න මේක මායාකාරී තත්ත්වයක්. මායාව කියන්නේ මේකටයි. එතකොට මිනිස් සිරුරත් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. නමුත් සාමාන්‍ය කෙනා දකින්නේ විශාල වෙනසක් වුණයින් පස්සේ අතේ ඉන්න පුංචි දරුවා අවුරුදුකින් පස්සේ දැකපුවාම එයා කරට වඩාගෙන තව අවුරුදු 5කින් විතර දකින්නකොට එයා ඇවිදිනවා වැටි. තව ටික කාලෙකින් දකින්නකොට එයා ඉස්කෝලේ යනවා. හොඳ තරුණ බව කිට්ටු වෙච්ච. තව ටික කාලෙකින් දකින්නකොට අධ්‍යාපනය ඉවර කළා රැකියාවක් කරනවා. තව ටික කාලෙකින් බලමු විවාහයක් වෙලා දරුවොත් ඉන්නවා. අර කලින් තිබුණු පෙන්වත් අඩුලා සියුම් සුකුමල ගතිය නෑ දැන්. එයාට මානසික විශාල ප්‍රශ්න ගොඩක් ඉඳලා ඒව කයින් පේනවා. විහැරිලා ගිය ස්වභාවය. කොහොම ගිහිල්ලා අන්තිම ඇඳට වෙඩිලා මෙරිලා යනවා. නමුත් කුඩා දරුවා අවුරුදු 80ක් වෙනකම් ක්ෂණයක් පාසාම වෙනස් වෙලා. අන්න ඒක ඒ මොහොතේ දකින්නේ. ඒ ක්ෂණේ දකින්න බෑ. කාලයක් ගියයින් පස්සේ දකින්නේ. නමුත් යථාබෝධය ලබා ගන්න නම් අන්නේ ක්ෂණයේ සිදුවෙන දේ ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඒක තමයි විදර්ශනා භාවනාවෙන් කරන්නේ. ඒ ප්‍රඥාවෙන් දකින්නකොට එකපාරට සියල්ල දකින්න බෑ. ටික ටික යන්න ඕනේ. ටික ටික යනකොට මොකද වෙන්නේ? දැන් මාස 3ක් විතර විදර්ශනා කරලා මුලදී ගත්තු කිසියම් අවබෝධ ඒක තියෙන්නේ ආය පල්ලෙහාට බහිනවා. පොල් ගහට නගිනවා මිනිහේ. හති වැටෙනවා. ඉන්නවා. නමුත් එයාට එතන ඉන්න ක්‍රමිය දන්නේ නැත්නම් ආයෙත් පොළොවටම පාත් වෙනවා. රූට්ලා වැටෙනවා. කන්දක් නගිනවා. කරත්තයක්. උඹ වාහනයක්. කන්ද නගින්න අමාරුයි. ඉන්න ගිමන් හරි. එතන නතර කරගන්න ක්‍රමයක් නැත්නම් ඒක ආපහු බිමටම තල්විලා එනවා. කරත්තෙත් පිරෙනවා ගුණත් කඩාන යනවා. වාහනය නම් කොයාට ගිහින් පෙරිලා හෙලකටවත් වැටෙනවා. මේකට මොකද කරන්නේ? දැන් ඔබ අද විදර්ශනා භාවනාව පටන් ගත්තා. ඔබට කිසියම් ප්‍රතිඵලයක් ගන්න ටික කාලයක් යනවා. අද කරන විදිහෙන් නම් කොහොමවත් බෑ.
ඒදී ඔබ වෙහෙසටපත් වෙනවා. ප්‍රතිඵලයක් නැතුව උත්සාහ දැරීමේදී. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. හැම දෙයකම පොදු දෙයක්. එතකොට මොකද වෙන්නේ? ඔබට ඒක ඒ ලබාගත්තු දියුණුව තැනකට තියන්න විදියක් නැත්නම්, බ්‍රේක් එකක් නැත්නම්, රඳවා තියන්න තැනක් නැත්නම් ආපහු හිටපු තැනට මේනවා. ඔහොම දිගින් දිගට උත්සාහ කරලා ව්‍යර්ථ බවට පත් වුණායින් පස්සේ ඔන්න විදර්ශනා භාවනාව මම කිරුවා කියනවා. ඒක දැන් එපා වෙලා. ඒකෙන් ලබාගත්තු දෙයක්වත් නැහැ. මෙන්න මේකට හේතුව මොකද? ඒකට හේතුව තමයි සමාධියක් නැතුව විදර්ශනා කිරීම. ධානයක් නැතුව. ධානයේ උඩ ධාන චිත්තයේ තුල විදර්ශනා කරද්දී තමන් කිසියම් අවබෝධයක් ලැබුවා නම් ඒ ධානයෙන් බහිනකොටත් ඒක හිතේ තැම්පත් වෙනවා. ඒක ධානයේ ස්වභාවය. ඒකටයි ධාන වඩන්නේ. අර කන්දන් නගින කරත්තකාරයා නතර කරන්න එනකොට බ්‍රේක් පල්ලම් පොල්ල අඩ පොළු ඕව තියාගන්න. ඒක ගල් කැට. මේ නිර්වාණ මාර්ගයේ ගල් පොළු වරගෙන යන්න බෑනේ. ඒකට තියෙන නතර කරගන්න විදිය තමයි සමාධිය. සමාධිය කියලා නිකම්ම කියලා බෑ ධ්‍යාන. ධ්‍යාන සිත තුල යමක් සනිටුහන් වුණොත් ඒක අර සාමාන්‍ය සිතේ වායක පාට බහැලා යන්නේ. නතර වෙන. අන්න එහෙම නැති කරන විදර්ශනා භාවනාවෙන් කවදාකවත් ප්‍රගතිය ලබන්න බෑ. ඒක අතීත කාලේ අපි දුටුවා. ඔය ධානයක් නැතුව විදර්ශනා කිරීමට කියනවා සුස්ක විදර්ශනාව කියලා. ඒ සුස්ක විදර්ශනාවේ අවුරුදු 60 70ක අතීතේ පුරා බලපුවා කවුද සාර්ථකත්වයක් ලබා ගත්තේ? මේව උගන්වපු අයකින් කවුද මේ ලෝකේ හැරදාලා ගියේ මෙහෙ නතර වෙන්නේ නැතුව? පන්සල් විහාරස්ථාන වල භූතයෝ වෙලා ඉන්නවා මිස. ඒවා පුහුණු කරපු දැන් අද භූත මධ්‍යස්ථාන බවට පත් වෙලා තියෙනවා. නමුත් තාමත් මේ අපේ දුර්වල ශ්‍රාවකයෝ ඒ වැරදි මාර්ගයේ ගැනම හිතනවා. ඒ යන්න උත්සාහ කරනවා. ඒ බණ මහන. මේකත් තමන්ගේ පෙරපින් නැතිකමේ විපාකයක්. ඒ නිසා පින්වතුනි මෙන්න මේ සංස්කාරයන්ගේ ශලයක් පාසා වෙනස් වීම ඔබ දකින්න උත්සාහ කරන්න ඕනේ. සමාධිමත් සිතකින් ධ්‍යාන වෙන්න. එක දවසට රහත් වෙන්න බෑ. සතර සතිපට්ඨාන භාවනා කරත් සියල්ලම උපරිම 7 වසරක් යනවා කියලා භාගතුන් වහන්සේ දේශනාවට වදාළා. එහෙමනම් අද ඊට වැඩි කාලයක් යනවනේ. කෝ අවුරුදු ඒවායේ 3 ගුණයක් 21 අවුරුද්ද ගිය ඔය බණ භාවනා උගන්වන ගුරු හාමුදුරුවෝ ඉන්නවා. මොකද කරගෙන තියෙන්නේ? සෝතාපන්නවත් වෙලානේ. දැන් කරන්නේ මොකක්ද? අවසාන කාලේ සාන්ති කර්ම, දේව පූජා, පිරිත් වලින් නිවන් දකින්න හදනවා. බෝධි පූජාවෙන් නිවන් දකින්න හදනවා. විවිධ ඉක්‍රීම් කරලා නිවන් දකින්න හදනවා. ව්‍යාෘත්තක උත්සාහයන් යෙදෙනවා. එහෙම වෙන්න හේතුව තමයි ධ්‍යාන වැඩිමකින් තොර විදර්ශනා කිරීම. නොත් සුඛ විදර්ශනා. ඒ විදර්ශනාව තුළින් කවදාකවත් සත්‍ය අවබෝධ කරා යන්න බෑ. එහෙමනම් මේ ශණයක් පාසා වෙනස් වීම මේක පිළිබඳ විපස්සනා කරගෙන යනකොට දිගින් දිගටම අවබෝධයෙන් යුතුව මේ විපස්සනා කරන්නේ කුමන අරමුණක්ද? තම පංච උපාදානස්කන්ධය පිළිබඳ. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව එක දිගට විදර්ශනා කරගෙන යනකොට ඒ අනිත්‍ය ස්වභාවය, ඇති විලාල ඇති වෙන ස්වභාවය එයාට ඥානයක් ලැබෙනවා. ඒක තමයි උද්‍යප්පේ ඥානය කියන්නේ. අන්නේ ඥානය මුලින්ම ලබා ගන්න ඕනේ. ඒ ඥානය නැතුව ඉතුරු ඥාන ලබා ගන්න බෑ කෙනෙක්. ඒ ඥානය ලබා ගන්න විපස්සනා කරන්න නැතුවත් බෑ. ඒ ඥානය ලබා ගන්න විසුරුණු හිතකින්, අසමාහිත හිතකින් විපස්සනා කරලත් බෑ. ඒ ඥානය ලබා ගන්න ධ්‍යාන වැඩි සමාධිමත් හිතකින් විපස්සනා කරන්න ඕනේ. මම කිව්වේ කලින් උදාහරණ කීපයක් අරගෙන පෑ 24ම නොකා නොබී වෙන වැඩ කියන්නේ නැතුව දිගට විපස්සනා භාවනාව වඩනවා. අරම රෝග පීඩා දිනනවා, ගමන් බිමන් එනවා, විවිධ කරදර එනවා. ඒ වෙයි යම් බාධකත් එනවා. එහෙම වෙනකොට මොකද වෙන්නේ? අසමාහිත තුල අර තමන් වඩලා කිසියම් සුළු දැනීමක් වූ අවබෝධයක් ලැබුවා නම් ඒක දඩෝරියෙන් ගල පල්ලෙහාට වැටෙනවා. එක එක මට්ටමකට උඩ නැගින ආයෙ පල්ලෙහාට වැටෙනවා. ඕක තමයි මේ සුස්ක විදර්ශනාවෙන් වෙන්නේ. අසමාහිත හිත තුල. ධ්‍යාන හිතේ මොකද වෙන්නේ? ධ්‍යානෙට දරා ගන්න පුළුවන්
මේ ප්‍රඥාව තියාගන්න පුළුවන්. ඒ ධ්‍යානෙ තියෙන විශේෂ ලක්ෂණය. ඒ ලබාගත්තු ප්‍රඥාව තුල ඉඳලා ඊළඟට යන්න පුළුවන්. එහෙම යන කෙනා අවසානයේදී උතුම් නිර්වාණ අවබෝධය සඳහාම යනවා. අන්නේ නිර්වාණ අවබෝධය සඳහා යන ගමනේදී දිගින් දිගටම මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විපස්සනා කර. ඒ විපස්සනා කිරීමෙන් ලැබෙනා වූ කිසියම් ප්‍රඥාවක් ඇද්ද? ධ්‍යානලාභියාට එකින් එක ඒක හිතේ පිහිටන. එතන ඉඳලා ඊළඟ පියවර යන. ඔහොම යනවා. ධ්‍යානයක් නැති එක්කෙනා මොකද වෙන්නේ? විපස්සනා කරනවා. නතර වෙච්ච දඩෝරියන් ගාලා බීමට වැටෙනවා, කොන්ද කඩා ගන්නවා. දැන් ඊට පස්සේ අසනීප බූදලිල ඒවට සාන්ති කර්ම කරනවා. ඕක නෙමෙයිද පහුගිය කාලේ වෙලා තියෙන්නේ? දැනුත් වෙන්නේ ඒක නෙමෙයිද? ඇයි මේව දිහා බලන්නේ නැත්තේ? එහෙම ධ්‍යාන වැඩි තැනත්තා උදව්‍ය ඥානෙ ලබාගෙන දිගින් දිගට විපස්සනා කරනවා. මොක්ෂ මුඛ ඇති කරගන්නවා. අනිමිත්ත අපනිහිත ශූන්‍යත කියලා. අවසානයේදී මාර්ගඵල ලැබෙමින් ගිහිල්ලා අරහත් ඵල සමාපත්තියටපත් වෙනවා. අන්නේපත් වෙන්න පෙර අවස්ථාවේ තමයි ශූන්‍යතාවය අත්දකින්නේ. එහෙම නැතු සීලයක් සමාධියක් මොකවත් නැති කෙනා ශූන්‍යතාවය අත්දකින්න බෑ. මේක හරියෙන් පාසුයි කියලා මිනිස්සු රවට්ටන්න පුළුවන්. රැවටෙන නැති ඉන්නවා. පෙරපින් නැති පාපී හිත් තියෙන අවාසනාවන්ත. ඒ ටික දිනක් විතරයි රැවටෙන්නේ. ඒ බෞද්ධයෝ කියන්නත් බෑ. බුද්ධ ධර්ම විකෘති කරනොත් බෞද්ධයෝ වෙන්න බෑ. ධර්මයේ තියෙන පිළිවෙතක් නෙමෙයි එවැනි ශූන්‍යතාවයක්. දැන් මෙහිදී ආයේ ධර්මයේ පොඩ්ඩක් ගැඹුරට යමු. කිසියම් සංස්කාරයක් ශරණයක් පාස ඇති වෙලා නැති වෙනවා. ඒ කියන්නේ උත්පාද තිති භංග කියන අවස්ථාවටපත්. මේ තිති අවස්ථාවන ශරීරයක් ගත්තොත් මේ සිරුරේ රූප කලාප කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා. මෙවෙන් තිති අවස්ථාවේ පස්වෙනි අවස්ථාවල් සමූහයක් එකතු වුණාම තමයි අපිට රූපයක් වශයෙන් පේන්නේ. දැන් මිනිසුගේ හැඩයකට තිත් ගොඩක් තිබ්බොත් තිත් එක තුනයින් පස්සේ එතන මිනිස් රූපයක් වගේ පේනවා. ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. ඒකල මේ තිති අවස්ථාවේ තිබුණු රූප කලාපේ ස්වභාවය ඒ ගම වෙනස් වෙනවා. ඒකත් වෙනස් වෙනවා. නිරන්තරයෙන්ම මේක වෙනස් වෙමි යනවා. එහෙම වෙනස් වෙනකොට අර තිති අවස්ථාවල් ටික සීරව පේන්නේ ස්කන්ධ ස්වરૂපී. ඒක තමයි මායාව කියන්නේ. අවිද්‍යාව කියන්නේ අවිද්‍යාව හින්දා තමයි මේ ස්කන්ධ මේ මායාව ඇති වෙලා. අන්න ඒකට රැවටිලා තමයි රාග දේශ මොහ ඇති කරගන්නේ. එහෙමනම් මේ රාගයේ ද්වේෂය නැති කරන්න මෙන්න මේ උදව්‍ය ඥානයේ උත්පාද වය ධර්මයේ පිළිබඳව ඥානය ලබා ගන්නොත් දිගටම භාවනා කරනවා. ඊට පස්සේ යෝගියාට තියෙන මේව සීරම ඇතිවිලා නැති වෙලා යන්නේ. ඊළඟට ධර්මයේ සඳහන් වෙන අනාත්ම ධර්මයේ කියන්නේ මොකක්ද? ආත්මයක් නැහැ කියලා. මේ ඇතිවිලා නැති වෙලා යන සංස්කාරයන් තුල ආත්මයක් පවතින්න බෑ. ඇති වෙලා කාලයක් පැවතිලා ඒ සම්බන්ධ උඩම කිසියම් සම්බන්ධකින් ඊළඟ ආත්මය ඇති වෙනවනම් ආත්මයක් තියෙනවා කියන්නේ. ඒක තමයි ඔය අන්‍යාගමික මත හැම ධර්මෙම සඳහන් වෙන්නේ. කිසියම් ආත්මයක් තියෙනවා ඒ ආත්මේ දිව්‍යයන් කරා යනවා. භවෙන් භවයට යනවා. භාගතුන් වහන්සේ ඒ වැරදි දැක්ම නිවැරදි කරා ලෝකයට. භවෙන් භවයට යන ආත්මයක් නේ. මේ රූපේ වේදනාවේ සංඥාවේ සංකාරවල විඥාන ආත්මයක් නේ කියලා පැහැදිලි කරා. මනව ඇතිවිලා නැති වෙන ශෙනයක් පාසා මේක සිද්ධ වෙනවා. දැන් මොහොතකට බලන්න ශෙනයක් පාසා ඇතිවිලා නැති වෙන යම් දෙයක්. ඒ තුල ආත්මයක් නැත්නම් මොකද වෙන්නේ? බලන්න හිතන්න ටික. යම් කිසි ධර්මයක් ඇති වෙලා නැති වෙලා යනවා. ශෙනයක් පාසා වෙනවා. ඒ ඇති වෙලා නැති වෙන අතරෙදී ඊතාසුළු කාල පරාසයක් මනින්න බැරි තරම් සියුම් කොටසක් පවතින. ඒවා කෝටි ප්‍රකෝටි ගාණකින් එකතු වුනහම අපිට ස්කන්ධමය ස්වરૂපික පේනවා යමක් තියෙනවා. අන්න ඒකෙදි තමයි අපි රැවටීමටපත් වෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ස්පර්ශ කියන්නේ මේව තමයි. ඒ රැවටීම හින්දා නැති දෙයකට ආසාවක්, තෘෂ්ණාවක් ඇති කරගන්නවා. ඒ තෘෂ්ණාව උපාදාන වීමෙන් නැවත භවයක් කරා, ජාතියක් කරා යනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී
සියලුම දුක් නැවත නැවත ඇති කර ගන්නවා. සංසාරික පැවැත්ම කියන්නේ සංසාරික දුක කියන්නේ මේකයි. මේකේ මුල එහෙමනම් දුක තමයි පවතින මේ අවිද්‍යාව. අවිද්‍යාව තුළ ලෝකේ පුරාම සංස්කාර ගොඩකින් පිරීලා කියලා තේරුම් ගන්නවා. ඇයි දැන් කෙනෙක් ඉඳලා බලන්න මේ ගෙවල් පේනවා, පාලම් පේනවා, බෝක්කු පේනවා, ගස් තියෙනවා, කුරුල්ලෝ ඉන්නවා, හරක් ඉන්නවා, මිනිස්සු ඉන්නවා. මේ යමක් තියෙනවනේ. නමුත් එයා දන්නේ මේව සීර්ම ශණයක් පාසා වෙනස් වෙනවා. ඒක පියවිය හැට පේන්නේ. ඉපදිච්ච කෙනා මැරෙනකොට පියවිය හැට පේනවා. ඒ අනිත්‍ය භාවය. නමුත් ශණයක් පාසා ඇති වෙලා නැති වෙන එක පේන්නේ. ඒක ප්‍රඥාවෙන් තේරුම් ගන්න. ඒකට තමයි විදර්ශනා භාවනාව කරන්නේ. අන්නේ විදියට ඇති වෙලා නැති වෙන දෙයක් තුල ආත්මයක් තිබුණොත් මොකද වෙන්නේ? ඒක අනාත්ම වුණොත් මොකද වෙන්නේ? එතන යමක් තියෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ කිව්වේ ඇති වෙලා නැති වෙලා ගියන් පස්සේ ඉතුරු වෙන දෙයක් නැහැ එතන. ආත්මයක් නැහැ කිය. දෙවියන් හා සම්බන්ධ වෙන ආත්මයක් නැහැ එතන. එයා එතන ඉවර අලුත් කෙනෙක් හැදුනා. නමුත් එයාට සංසාරික පුරුද්දක් එනවා ඒ විඥානෙට. එහෙමනම් ශූන්‍යතාවය කියන්නේ මොකද්ද? මේ ඇති වෙලා නැති වෙලා යන සංස්කාර තුල තමන්ගේ වශයෙන් තියාගන්න පුළුවන් ආත්මයක් නැහැ. එතන ආත්මයක් නැත්නම් යන නිරන්තරේෂණයක් පාසා වෙනස් වෙනවා නම් ඒක දකින්න පුළුවන් වෙන්නේ එතන ශූන්‍යතාවයක් තියෙන හින්දායි. දැන් බලන්න මානව වර්ගයේ ඉතිහාසයේ මුළු සමස්ත ලෝකයේ පමණක් ලෝකේ ගැනම නෙවෙයි අපේ රටේ ලිඛිත ඉතිහාසයක් තියෙන කාලේ ඉඳලා මිනිසුන් කොච්චර දහස් ගාණක් කෝටි ප්‍රකෝටි ගාණක් හිටියද ඉපදිලා. ගෙවල් දොරවල් තිබුණාද? යුද හමුදාවල් තිබුණාද? කොයිවද? නටබුන් වශයෙන් යමක් හොයා ගන්නවා. නමුත් හොයාගන්න බැරි වෙච්ච දේවල් වැඩි. කොහොමද මෙහෙම පවතින්න පුළුවන්? ආත්මයක් තියෙනවා. ආත්මයක් තියෙනවා මේ ආත්ම වලින් පිරීලා එන. ඒ ආත්ම වලට සම්බන්ධ දෙවිවරු ඉන්නට සම්බන්ධ නම් ලෝකේ ගස් කොළන් වෙන මොකවත් නැහැ එහෙනම්. දිව්‍යමය ආත්මයන්ගෙන් පිරීලා තියෙන්න පුළුවන්. බලන්න කෙනෙකුට කියන්න පුළුවන් තමා හිටගෙන ඉන්න තැන ඉඳලා. මෙතන මිනිහෙක් ඉඳලා මැරුන්නේ නැත්නම් තියෙනවා කියලා නෑ. සතෙක් මිනිහෙක් ගහක් ඔය හැමතැනම ඉඳලා. ඔයගොල්ලන් ගෙදර විසිට කාමරේ යම් දවසක මිනිස්සු වලලා තිබිලා තියෙනවා අතීතේ. සත්තු වෙලිලා තිබිලා තියෙනවා. මලකුණු දිරලා ගිහිල්ලා තියෙනවා. ගස් හැදිලා ගිහිල්ලා තියෙනවා. සමහර මිනිස්සුන්ගේ ජනාවාස වෙලා තිබිලා තියෙනවා. සමහර වෙලට කෙත්බිමක් වෙලා තියෙන්නේ. කටුපඳුරුලින් වැහිලා තියෙන්නේ. දීර්ඝ ඉතිහාසයක් තුල ඒවා වෙලා තියෙනවා. නමුත් ඔබ දැන් ඒක එලි පෙහෙලි කරලා ලස්සන ගියක් අද මල්වවලා හිතනවා මෙච්චරයි. මීට පෙර මොකවත් වෙලා නැහැ මෙතන. මේක මගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා හිතාන ඉන්නවා. නමුත් වසඟේ තියාගන්න බෑ ඒකත් වෙනස් වෙනවා. මේ කියන්නේ ආත්මයක් නෑ. සියලු සංස්කාර ඇති වෙලා නැති වෙලා ආත්මයක් නෑ. ආත්මයක් නැත්නම් එතන මොකද්ද තියෙන්න පුළුවන්? ශූන්‍යතාවය. අන්න ඒක තමයි ශූන්‍යතාව අවබෝධය කියන්නේ. මේ නිර්වාණ මාර්ගය අගට යනකොට සෝවාන් ඵලයේදී ශූන්‍යතාවය අවබෝධ වෙන්නේ. සකෘදාගාමී ඵලයේදී ශූන්‍යතාවය අවබෝධ වෙන්නේ. අනාගාමී ඵලයේදී ශූන්‍යතාවය අවබෝධ වෙන්නේ. ශූන්‍යතාවය අවබෝධ වෙන්නේ අරහත් ඵලයෙන් පසුයි. ඒකලමයි. අනාගාමී ඵලයේදී ශූන්‍යතාවය අවබෝධ වුණා නම් රේණ කරන්න ඕන සංයෝජනයක් වශයෙන් අවිද්‍යාව තව ඉතුරු වෙලා තියෙනවා. උද්දච්චය ඉතුරු වෙලා තියෙනවා. මමත්වයේ ඉතුරු වෙලා තියෙනවා. ඒ තුලම තියෙන්නේ. එතන ශූන්‍ය නැහැ. ඊට මෙහා මාර්ගඵල ගැන තේරුම් ගන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහේ කිසිත් නැති ශූන්‍යතාවයක් ලෝකේ තියෙන්නේ කියලා අවබෝධ කරගත්තයින් පස්සේ එයා මේ ස්කන්ධමය මායාවට රැවටෙන්නේ නැහැ. රූප වල රැවටෙන්නේ නැහැ, ශබ්ද වල රැවටෙන්නේ නැහැ, ගන්ධයට රැවටෙන්නේ නැහැ, පාදල රැවටෙන්නේ නැහැ, අරමුණු වලට රැවටෙන්නේ. රැවටෙන්නේ නැහැ කියන්නේ වට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. රාගයේ දේශය ඇති වෙන්නේ නැහැ. දැන් මෝහය අවිද්‍යාව දුරු වෙලා. රාගයේ දේශය ඇති වෙන්නේ නැත්නම් ඒව සියල්ල සංහිඳිලා ගියා. හිතේ අනුසය වශයෙන් තිබුණු දේවලු ඒව ඉවත් වෙලා ගියා. ඔව් කලුරිය කරනකොට ඇත්තටම මෙහෙදි කියන්නේ පිරිනිවන් පාන විට උපාදාන වෙච්ච කිසිවක් ඉතුරු වෙලා නැහැ. අන්න ඒක තමයි නිවන් දැකීම කියන්නේ. එයා ශූන්‍යතාවය තුල ගිලී යනවා එච්චරයි.
මෙන්න මෙහෙමයි ශූන්‍යතාවය අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැතුව සීලයක් නැතුව සමාධියක් නැතුව නිවනට ඒකායන මාර්ගය වූ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල වඩන්න ඕනේ. සතර සතිපට්ඨාන භාවනා හරි විදියට වඩන්නේ නැතුව සුද්ධ විදර්ශනාව කරන්නේ නැතුව කිසිම කෙනෙකුට මේ ශූන්‍යතාවය තේරුම් ගන්න බෑ. මෙහෙමයි කියලා යම් කෙනෙකුට කියන්න පුළුවන්. අලංකාර වචන වලින්. එහෙමයි කියලා හිතලා එයාගේ හිතේ මේක දරා හිටින්නේ. ඒක දියවිලා යනවා. පස්සේ කලින් හිටපු තැනට මේ යනවා. ආයේ සත්තු ඝාතනය කරනවා, බොරු කියනවා. කාමී වර්ධිනවා. මත්පැන් බොනවා. අකුසල ඇති කරගන්න. සම්මා දෘෂ්ටියෙන් බැහැර වෙනවා. මේක තමයි වෙන්නේ. මම ඒකයි කිව්වේ. මේ නිර්වාණ මාර්ගයේ අවසානයේදී තබා ලබා ගන්න ප්‍රඥාව එක දවසේ එක පැයකින් ලබා ගන්න බෑ. මේ ටිකින් ටික වැඩෙන ප්‍රඥාව ඒතන තියාගන්න ක්‍රමයක් තියෙනවා. ඒකට තමයි ධ්‍යානෙ අවශ්‍යයි කියන්නේ. ධ්‍යාන නැවඩු සිතට දඩෝරියන් ගාලා බිමට වැඩ. ඒකයි වෙන්නේ. ඒ නිසායි භාගතුන් වහන්සේ දිගින් දිගටම කිව්වේ මහන්නේ ධ්‍යාන වඩව කිව්වා. නමුත් අද අපේ සමහර ශ්‍රාවකයෝ කියනවා ධ්‍යාන වඩන්න ඕනේ කියලා. කාගේ බස්සාලද? අර මිසදිටු පිරිසගේ බණහලා පුරුදු වෙලා. ඒ මිත්‍යා දෘෂ්ටිගත් පුද්ගලයෝ දේශනා කරපුවත් අපාගත වුණා. ඒ අනුගමනය කරන යටත් වෙන්නේ අපාගත වෙන්නේ. ඒ නිසා කරුණාවෙන් මේ මා කියන දේ අහනද කියලා මම කියන්නේ. මම කියන්නේ ධර්මයේ තියෙන දේ. ඒ කියන දේ ධර්මයේ තියෙනවද කියලා ඔබ බලලා ඔබත් ඒක පිළිඅරගෙන අනුගමනය කරන්න. එවිට මමයි ඔබට මේ බුද්ධ ශාසනය තුල භාගතුන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. ඒ ප්‍රයෝජනය ගන්න ඔබට තනියම බෑ. ඒ සඳහා කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඉන්නු. ඔබේ යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් කියන්නේ බණ ඉගෙනගෙන බණ කියන කෙනෙක් විතරක් නෙවෙයි. ධර්ම මාර්ගයේ ගිහිල්ලා මාර්ගඵලාදී ලබාගත්තු කෙනෙක් වෙන්න ඕනේ. හොඳම කල්යාණ මිත්‍රයන් වහන්සේ නම් රහතන් වහන්සේ. නමුත් වෙන කෙනෙක් නැත්නම් අනාගාමීව සකෘදාගාමීව අඩුම වශයෙන් සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැති කිසිම කෙනෙකුගෙන් බණ අහලා මේ නිර්වාණ මාර්ගයේ යෑමෙන් ඔබට පිහිටක් ලබා ගන්න බෑ. ඔබ හැම විටම වැරදි පාරවල් තමයි යන්නේ. දැන් අද වෙලා තියෙන්නේ ඒකයි. බණ අහලා අන්දමන්ද වෙලා ඉන්නවා. ඒ අය හිතන්නේ මම කාගේ බණ දැහිවි. අදහස් දෙනවා බණ කියන කෙනාගෙන් වැඩක් නැහැ. අහමු කියලා නෑ. මේ යුගයේට ඒක වැරදි. ඉස්සර ධර්ම දේශනා පැවැත්වුවේ රහතන් වහන්සේලා. මුල් කාලේ මුල ආරම්භ කරේ බුදුරජාණන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේත් මහරහතන් වහන්සේලාත් බණ. ඔය ත්‍රිවිද්‍යාවක් නැතුව නිකම් ප්‍රඥා විමුක්ත ක්‍රමයෙන් රහත් බවට පත් වෙච්ච අය අඩුවෙන් තමයි බණ කියලා. මහරහතන් වහන්සේලා තමයි වැඩියෙන් බණ කියලා. ඉතින් කාලයක් අද්දී මේ ශාසනයේ වෙනස් වීම වෙනකොට රහතන් වහන්සේලා අප්‍රකට තත්ත්වයටපත් වුණා. නැතුව ගියානේ. අදත් ඉන්නවා. නමුත් ඒ පිළිබඳව අවබෝධ කර ගැනීමේ ශක්තිය සාමාන්‍ය ශ්‍රාවකයන්ට නැහැ. ඒක තමයි මේ ශාසනය පිරිහීම කියන්නේ. ඊට පස්සේ අනාගාමී අයත් නැතුව ගියා. සකෘදාගාමීයත් නැතුව ගියා. සෝවාන් ඵලයටපත් වෙච්ච අයත් නැතුව ගියා. සෝවාන් ඵලයටපත් වෙන්න නම් අඩුම තරම මූලික සසුකුමක් තියෙන ඔයා පළඟ බඳලා වාඩි වෙන්න ඕනේ, දැහැන්ගත වෙන්න ඕනේ. ධ්‍යාන නොවැඩු කිසිම කෙනෙකුට මාර්ග ඵලයකටපත් වෙන්න බෑ. ඵල සමාපatti කියන්නේ ධ්‍යාන විශයක්මයි, වර්ගයක්මයි. සෝවාන් ඵලයේ ඉඳලා අරහත් ඵලයේ දක්වාපත් වෙන්න ධ්‍යානයක් අවශ්‍යයි. ධ්‍යාන නැති කෙනාට ප්‍රඥාවක් ඉන්නේ. ප්‍රඥාව නැති කෙනාට ධ්‍යානයක් ඉන්නේ. භාගතුන් වහන්සේ මේ තියෙන්නේ ශූන්‍යාගාර, මේ තියෙන්නේ කියලා පැහැදිලි කරේ භික්ෂුවට ධ්‍යාන වඩන්න කිව්වා. මහන්නේ ධ්‍යාන වඩ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ තුල තිබුණා වූ චරණ ධර්මයන්ගෙන් අවසාන හතර. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානයටපත් වීමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසානයේ සම්මා සමාධියයි. සම්මා සමාධිය කියන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානයටපත් වීමයි. සප්ත විසුද්ධි ක්‍රමයේ සීල විසුද්ධියෙන් පස්සේ දැක්වෙන්නේ චිත්ත විසුද්ධියයි.
චිත්ත විසුද්ධිය කියන්නේ සීල විසුද්ධියේදී සමාධි සම්පත්තියක සීලයේ පුද්ගලයා පළඟ බැඳගෙන දැහැන් වඩන. ඒ දැහැන් වඩුවයින් පස්සේ තමයි දෘෂ්ටි විසුද්ධියටපත් වෙන්නේ. විපස්සනා භාවනාව ආරම්භ කරන්නේ. මේක ධර්මයේ පැහැදිලිව ප්‍රකට තියෙන දෙයක්. ඇත්තටම පෞගිය කාලෙදී අන්‍යාගම්කාරයෝ නොකරපු විදියට ධර්මයේ කෙලෙසුවා කිසියම් පිරිසක් මේ ධ්‍යාන වඩන්න ඕනේ නැහැ කියලා. ඒකේ ඉප සීර්මාද සතර අපාය දුක් විඳිනවා. ධ්‍යාන වඩන්න ඕනේ නැහැ කියලා පැවිදි ජීවිතයක් ගත කරොත් එයා මහානකම වරදගත්තු එක්කෙනෙක්මයි. අනුන්ගෙන් ගත්තු පින්ඩ ආහාර ණය වෙලා එයාට ලෝගිලි ගිලින්න වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක ධර්මයේ විවිධ තැන්වල සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වත් ශ්‍රාවකයෝ උත්සාහ කරන්න නිවැරදි මාර්ගය යන්න. නමුත් සෝතාපන්න කියන්නේ සෝවාන් මාර්ගයටපත් වෙන්න ධානයක් අවශ්‍ය නැහැ. ධානයක් අවශ්‍ය නැතත් එයා සෝතාපන්න මාර්ගයටපත් වෙනවනම් එයාගේ සීලේ සමාධි සම්වර්ධනික වෙන්න ඕනේ. ඒ කියන්නේ පළඟ බැඳගෙන භාවනා ඉරියක් පුහුණු වෙන්න ඕනේ. සමාධිය නැතුණා. හේතුව සෝතාපන්න ශ්‍රාවකයා ඊළඟ භවයේදී උපදින්නේ නිර්වාණ මාර්ගයට සුදුසු තැනකයි. එතකොට එයාට දැන් එයාගේ සීලයේ තිබුණ ඒ වෙලාවෙත් තියෙනවා. ඊට පස්සේ සමාධිය වුණේ. එයාට පළඟ බැඳගෙන භාවනා කරන්න වෙනවා. ආන් ඒ විදිහේ හිතක් ඇති නොවුණු කෙනා සෝතාපන්න වෙන්නේ. කවදාකවත් ධ්‍යාන වඩන්න ඕනේ, පළඟ බඳින්න ඕනේ, මෙහෙම කිරියයි කියලා හිතන කෙනෙක් ඉන්නවද? අනේ එයා කවදාකවත් සෝතාපන්න වෙන්නේ නැහැ. එයා ධර්මයේ වැරදියට අල්ලගෙන තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සෝතාපන්න සංයුක්තිය සෝතාපන්න ප්‍රතිපදාව දක්වන හැම අවස්ථාවකදීම කියලා තියෙනවා. සීලේ සමාධි සම්පත්තිනික වෙන්න ඕනේ. මොකද්ද මේ සම්මා සම්පත්තිනික කියන්නේ? නීවර ධර්මයන් සිත තුළින් අයින් කරන්න පුළුවන් කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් ਉਹ හරියට පළඟ පැදගත්තේ නැත්නම් ධ්‍යානට ඉන්නේ. ධ්‍යානය කියන්නේ ඔළුව මුදුනින් එන එක නෙමෙයි. කොඳුර හැන මුලින් උඩට එන එක. ඒක උඩට යන්න තමයි කය ඍජුව තියාගන්න, කය ග්‍රීවිය ඍජුව තියාගන්න. එහෙම නැතුව ධ්‍යානයක් වැඩින්නේ. අපේ සමහරු හිතාරින්නේ ධ්‍යානය කියන්නේ මන තුල වැඩෙනවා කියලා. මනස තමයි තේන්නේ මේ කොඳුර හැන මුලේ ඉඳලා. සුසුම්නා නාඩියත් එක්කලා තියෙන විඥානය. මනසමනේ. ඒක පහළ ඉඳලා උඩට යන්නේ. උඩ ඉඳලා පහළට ඉන්නේ. එහෙම අනවබෝධයෙන් කතා කරන අයත් ඇහෙන්න තියෙනවා. අන්නේ මුල ඉඳලා උඩට ඊට ඔසවන්න තමයි හරියට පළඟ පීටන්න ඕනේ. එතෙන් පොඩි පීඩනයක් ඇති වෙනවා. අර කකුට වය දණිත් දෙක උඩට තියන තුනටියෙන් ඉඳගත්තොත් මොකද වෙන්නේ? එයාට ධානය ශක්තිය උඩට යවන්න බැරුව යනවා. යන්නේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේ පළවෙනි භාවනාව දේශනා කරද්දී මේ කිව්වේ පල්ලංකං ආභුජිත්වා උදුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. නිදිසිත පළඟ බැඳ ගන්න කිව්වා. ඒ වගේම ධ්‍යාන වැඩිම ගැන සඳහන් කරන හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. බලන්න ගිරිමානන්ද සූත්‍රය දස සංඥා වඩද්දී ආනාපාන සතිය වඩද්දී පමණයි අර විදිහේ පළඟ බැඳ ගන්න කිව්වේ. අනිත් වල කිව්වේ නෑ. ඒ කියන්නේ අර විදිහේ සංඥාවන් වඩාන ගියයින් පස්සේ ආනාපාන සති භාවනාවෙන් ධ්‍යානයටපත් වෙනවා. මේ ධ්‍යානයටපත් වෙනවත් එක්කලම තමයි අර සීල සංඥාවල තමයි ලබාගත්තු ප්‍රඥාව එක්තැන් වෙන්නේ. එහෙම වෙනකොටම ගිරිමානන්ද භික්ෂුව ඒ සියලු රෝගාබාධයන්ගෙන් නිදහස්. අදත් එහෙම භාවනා යෝගීට යම් කිසි පිටස්තර නැතුව අභ්‍යන්තරෙම කිසියම් අපහසුතාවයක් ඇති. ගිරිමානන්ද සූත්‍රයට අනුව දස සංඥා වඩලා අවසන් ආනාපාන භාවනාව වඩලා දැහැන්ගත වෙන්නේ. සියලු ආබාධ දුරු වෙනවා. එහෙම නැතුව මන්ත්‍රයක් වගේ කිව්වට වැඩක් නැහැ. භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මයක් ඇසීම කීම හොඳ දෙයක්, යහපත් දෙයක්. නමුත් ඒ නිසි ප්‍රතිඵලෙ ලැබෙන්නේ නැහැ. ලැබෙන්න නම් අර විදිහේ පුළුවන්කමක් තියෙන්න ඕන, දැහැන්ගත වෙච්ච කෙනෙක් වෙන්න ඕන. ඔය සීලව බොජ්ජංග ප්‍රීතිවල කියන්නේ කිසිම බොජ්ජංග ධර්මයක් වඩන්න බෑ ධ්‍යාන වඩන්න නැති භික්ෂුවට. ප්‍රීති බොජ්ජංගයේ වඩන්න පුළුවන්. පස්සද්ධි බොජ්ජංගයේ වඩන්න පුළුවන්.
සමාධි බොජ්ජංගේ වඩන්න පුළුවන්ද? ධ්‍යාන නොවඩන භික්ෂුවට බොජ්ජංග ධර්ම වඩන්න බෑ. ඒ කියන්නේ සූක්ෂම විදර්ශක භික්ෂුවට බොජ්ජංග ධර්ම වඩන්න බෑ. මොන ධර්මද වඩන්නේ? නම් භූත ධර්ම. සතර අපායට ලම් වෙන අමනුෂ්‍ය කැඳව ගන්න එක තමයි අවසානි කරගන්නේ. ඒක තමයි ලංකා ඉතිහාසයේ අවුරුදු ගානක සිද්ධ වුනේ. ඒ සිද්ධ වෙච්ච දිහා බලවත් අද වර්තමාන ශ්‍රාවක භික්ෂුව නිවැරදි මාවත තෝරගන්න ඕනේ. එහෙමනම් අවසානයේදී අපි ශූන්‍යතාවයේ පිළිබඳව කරපු දේශනාවේදී නිවැරදි මාර්ගයත් වැරදි මාර්ගයත් පිළිබඳව දේශනාවකට වදා. එෙහිදී වගකීමකින් යුතුව කියන්නේ පින්වත ඔබ ආධුනිකයෙක් නම් ආධුනිකයා කියන්නේ සමාධියක්වත් නැති කෙනෙක් නම් ඔබ සීලය සම්පූර්ණ කරන්න ඒක ඇති කරගන්න උත්සාහ කරන්න. මේ ශූන්‍යතාවය ගැන දැන් හිතන්න යන්න එපා. මේක අනුපූර්ව ක්‍රමයකට මේ ධර්ම මාර්ගය යන්න තියෙන්නේ. ආධුනිකයාට ඉස්සෙල්ලාම ශූන්‍යතාවය ගැන දේශනා කරොත් එයා බරපතල වරදක් කරන කෙනෙක් වෙනවා. දැන් මම මේ දේශනාව කරේ ඒ දේශනා ගොඩකින් අතරමං වෙලා පිටසක් ඉන්නේ ඉඳලා. ඒ හින්දා ඔබ ඉස්සෙල්ලාම නිසි විදිහට සරණාගමයටපත් වෙන්න සීලේ පිහිටන්න. ඒ සීලේ සමාධි සම්පත්තිනේ කරගන්න. පළඟ බැලල කිසියම් සුදුසු විදිහට භාවනා ඉරියව්ව පුරුදු වෙන්න. රෝගියෙකු නෙවෙයි නම්. අසනීප ගතිය තියෙන පමණක් කුඩා පුටුවකවත් කෛරියෝ තියාගෙන ඉඳ ගන්න. සම්මා දෘෂ්ටියටපත් වෙන්න. කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් හොයාගන්න මාර්ගඵලලාභී. උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න. උන්වහන්සේගෙන් පටිපදාව ඉගෙන ගන්න. තමා තුළ යෝනිසෝ මනසිකාර්ය පවත්ත ගන්න. මෙන්න මේ කරුණ සම්පූර්ණ වුණා නම් එයා නිසගම සූතාපන්නයි. ඔබ ප්‍රථමයෙන් සෝතාපන්න ශ්‍රාවකෙක් වෙන්න උත්සාහ කරන්න. සෝපාපන්න ශ්‍රාවකෙක් වුණයින් පස්සේ ඔබ චිත්ත විසුද්ධිය ඇති කරගන්න උත්සාහ කරන්න. අර්පණා ධ්‍යාන වඩන්න උපචාර. ඊට පස්සේ විපස්සනා කරමින් දෘෂ්ටි විසුද්ධියට කාංකා විතරන විසුද්ධියටපත් වෙලා සතර සතිපට්ඨානේ භාවනා වඩමින් යන්න. එතන එහාට එච්චර කියන්න අවශ්‍ය නැත්නම් මුල ටික තමයි අවශ්‍ය. මුල ටික නැවතවර නිසි විදිහට සරණාගමනයටපත් වෙන්න. සම්මා දෘෂ්ටියටපත් වෙන්න. සීලේ පිහිටන්න සමාධි සම්පත්තිනික. ඒතකොට ධර්මයන් හතරයි එතන. තෙරුවන් සරණ යාමයි සීලයයි. ඊළඟට කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් තෝරගන්න මාර්ගඵලලාභී. උන්වහන්සේගෙන්ම ධර්මය අහන්න. පටිපදාව ඉගෙන ගන්න යෝනිසෝ මනසිකාරයේ තියෙන්නේ. ඉව සෝතාපන්න අංග. ඒ හතරක් තියෙනවා නම් එයා උතුම් සම්බෝධියටපත් වූ සෝතාපන්න කෙනෙක් මේ කියලා තමාම තීරණය කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තියෙනවා. ඔබ හැමතෙම ඒ උතුම් සෝතාපන්න ශ්‍රාවක වීමට භාග්‍ය ලැබේවායි පතමින් මේ ධර්ම දේශනාව මෙතකින් සමාප්ත වෙන කරනවා. එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.